එනස් බුදෑසනක් ආයිබෝවන් මේ අපි අද ආයිබෝවන් අපි ප්‍රශ්පත්‍රයේ අද ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 40 සිට 60 දක්වා ප්‍රශ්පත්‍රයේ ඉතුරු කොටස් ටික. එතකොට අපි ඊයේ කතා කරගෙන ආවා 40 දක්වා. ඒකේ ගැටලු ටික හාමුදුරුවෝ මම හිතන්නේ බලන්න ඉතින් රෙකෝඩින් දාලානේ තියෙන්නේ. ඔව් සර්. හරිනේ හරි. මොන බලන්න 40 වෙනි ප්‍රශ්න දක්වා අපි කතා කරා. දැන් අද කතා කරන්න තියෙන්නේ 41 වෙනි ප්‍රශ්නේ. 41 වෙනි ප්‍රශ්නේ නම් ඉතින් තමයි යන්න තියෙන්නේ. එතකොට බලමු මේකේ 41 ඉන්නම් ඉතුරු ටිකට ඉස්සරහට යන්නේ කොහොමද කියලා. 41 සිට 50 දක්වානේ තියෙන්නේ. බලමු අපි මේ ප්‍රශ්න වලට උත්තර ටික මොනවද කියලා. ආහාර පහක් දැක්වෙන රෝග අතුරින් ප්‍රවේණිගත රෝගයක් වන්නේ. එතකොට මේ රෝග කිහිපයක් දීලා තියෙනවා. ඒ රෝග වලින් ප්‍රවේණිගත රෝගයක් වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. උදා ඇලි බව කියලා එකක් තියෙනවා, හිමෝෆීලියාව, තැලසීමියාව, ඇදුම. මේ තැලසීමියාව කියන එක නම් මම PowerPoint එකේ පොඩි විස්තර ටිකක් දාගත්තා. බලන්න හාමුදුරන්ට පෙනේ ඒක තැලසීමියාව. එකක් මේ තොරතුරු ගත්තා. මේ මම PDF එක එවන්නම්. මේක PDF එකල එවන්න ඉතින් මේ තොරතුරු මම මේ ගත්තේ මේ ඉන්ටර්නෙට් එකෙන්. මේක නම් මේ මව්බිම් පත්තරේ ගිය එකක්. මේකේ මේ ඔක්කොම විස්තර ටික තියෙනවා. තැලසීමියා රෝගයන් රුධිරයේ ඇති රතු රුධිරාණු බිඳෙන රෝගී තත්වයකි. රතු රුධිරාණු රක්ත වර්ණ වන්නේ එහි අඩංගු වන හිමොග්ලොබින් හේතු වෙනි. හිමොග්ලොබින් වල ඇති මයොග්ලොබින් කියලා ප්‍රෝටීන් එකක් තියෙන්නේ. මේ ප්‍රෝටීනේ නිපදවීම අඩාල වීම නිසා රතු රුධිරාණු බිඳීම සිදුවේ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? තැලසීමියාව කියලා. එතකොට මේකේ තව විස්තර වගේක් මෙතන තියෙනවා. වැළඳෙන්නේ කොහොමද? ඊළඟ තැලසීමියා වර්ගීකරණයක් තියෙනවා. සුළු තැලසීමියාව තව ගොඩාක් මේකේ විස්තර තියෙනවා. හාමුදුරුවෝ මේක කියවන්න මම PDF කරලා හාමුදුරුවෝ දෙන්න මේවා print out කරන් පොඩ්ඩක් කියවන්න. අපි ඔක්කොම කතා කරන්නේ නැහැ මෙතන. මෙතන ඩෙන්ගු අර මේ ඔක්කොම ගොඩක් විස්තර මම ඊයේ හෙව්වා. ඔයලා මේ ස්ලයිඩ් වලට දාලා තියෙන්නේ මේවා හාමුදුරුවෝ කියව ගන්න. එතකොට මේ කියව ගත්තාම තේරෙනවා මේ අපි පොතේ පොඩ්ඩක් කතා කරනවානේ. එතකොට බලන්න පහේ පොතේ මේ තැලසීමියාව ගැන පාඩම රුධිරයේ පාඩම බලන්න මේ කියන්නේ රුධිර සංසන්ද පද්ධතියේ පිටුව අපි කතා කරනවා මේ හිමෝෆීලියාව තියෙනවා. හැබැයි මේකේ මේ තැලසීමියාව කියන එක කතා කරලා නැහැ. පොතේ පෙළ පොතේ. නමුත් මේ අපි දන්නවා මෙතන දැන් මේ හිමෝෆීලියාව කියන එක එහෙම පොතේ තියෙනවා පිටුව 55. ඒකේ තියෙනවා මේ ආවේනික රෝගයක් වන අතර බාහිර තුන කුඩා තුවාලකින් පවා නොකොඩවා රුධිරය ගලා යෑම. ඒතර රුධිරය කැටි නොගැසීම නිසා තමයි අන්න ඒක ඒ තත්ත්වයේ හැදෙන්නේ මේ රුධිරය කැටි නොගැසීම නිසා. මේ මොකද්ද මේ හිමෝෆීලියාව කියන එක හැදෙන්නේ. ඒතකොට තැලසීමියාව කියන්නේ තියෙන හිමොග්ලොබින් නිපදවීම, ඒ කියන්නේ හිමොග්ලොබින් කියන ප්‍රෝටීනේ, ඒ කියන්නේ මයොග්ලොබින් කියන එක හැදෙන්නේ නැති එක. ඒක බිඳී යනවා. ආන්න ඒකට අපි කියනවා මොකද්ද තැලසීමියාව කියලා. ප්‍රවේණිගත රෝගයක්. දැන් මේකේ උඩින්ම ගහලා තියෙනවා තැලසීමියා යනු ප්‍රවේණිගත රෝගයකි. මේ තියෙන්නේ තැලසීමියා යනු ප්‍රවේණිගත රෝගයකි. එහෙනම් එතකොට මේකේ අපිට කිසි තර්කයක් නැහැ මේ පිළිතුර ගත්තාම මෙතන තියෙනවා 41 හිමෝෆීලියාවක් තියෙනවා, තැලසීමියාවක් තියෙනවා. එතන හිමෝෆීලියාව කියන්නේ ආවේනික රෝගයක්. එතන මේකත් ප්‍රවේණික රෝගයක්. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. තැලසීමියාව කියන එකත් ප්‍රවේණික රෝගයක්. මෙතන පිළිතුරු දෙකක් තියෙනවා. මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක මේ මට දැන් තමයි මතක් වුනේ මේ දෙකමයි තියෙයි කියලා. එතන ප්‍රවේණිගත රෝගයක් වන්නේ කියන එකට මෙතන එකක් තමයි තැලසීමියාව, අනිත් එක හිමෝෆීලියාව. නමුත් දැන් හාමුදුරන්ට තැලසීමියාව කියන එක පොතේ උගන්වන්නේ නැහෙනේ. තේරුණාද? හාමුදුරන්ට මේ තැලසීමියාව කියන එක මේ පොතේ 55 පිටුවේවත් මේ කොහෙවත් සඳහනක් මේ තැලසීමියාව ගැන නැහැ. එතකොට හාමුදුරුවෝ මේකෙදී ඒ ගැන දැනීමක් නැති නිසා මේකේ පොතේ තියෙන එකේ තියෙන හිමෝෆීලියාව කියන එකනේ. එතකොට මෙතෙන්දී දල වශයෙන් අපිට උත්තරේ ගත්ත හැකි මේකේ උත්තරේ ගත්ත හැකි පොතේ තියෙන සටහනත් එක්ක බැලුවහම හිමෝෆීලියා කියලා. හිමෝෆීලියාව කියන එක දැන් පිටුව 55 පිටුවේ තියෙන බලන්න ආවේනික රෝගයක්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක්. එතකොට එහෙනම් මේකේ මෙන්න මේ උත්තරේ පොතේ තියෙන කාරණෙත් එක්ක හරි. මේක හාමුදුරන්ට පොතේ උගන්වන්නේ නැහැ. මේකත් ප්‍රවේණික රෝගයක්. පරම්පරාවෙන් යනවා. මේ උත්තර දෙකම හරි. මේකේ මේ 41 3ත් හරි, 41 මේ දෙකත් හරි.
මේ දෙකම හරි. නමුත් මේක පොතේ උගන්වන්නේ නැහැ. මේ ගැන සඳහනක් නැහැ. එතකොට මේ ගැන විතරයි උගන්වන්නේ. ඒතකොට පොතේ තියෙන කාරණයක් එක්ක මේ තුන කියන උත්තරේ හරි. දැන් මේකේ මේ දෙක ඕල් මේකේ දෙකක් ඇවිල්ලා තියෙනවා පිළිතුරු. ඒ ප්‍රශ්නේ සකස් කිරීමේදී පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ඒතකොට මේ තැලසීමියාව කියන්නේ ආවේනික රෝගයක්, හිමෝෆීලියාව කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක්. ඇදුම කියන එක නම් අපි දන්නවා. එලි බවත් කියන එකත් ඔය සාමාන්‍යයෙන් ඔය එලියෝ කියලා කට්ටියක් ඉන්න ඔය මේ හැමේ ඇස්වල එහෙම මේ වලින් තමයි ඒක දැක් ගන්න පුළුවන් ඉන්නේ. මට ඒක ගැන තොරතුරු හොයාගන්න තමයි වුණා. ඒතකොට මේකේ නිවැරදිම පිළිතුර වෙන්නේ මෙන්න මේ දෙකම වෙන්න ඕනේ. මේ පිළිතුරු දෙකම නිවැරදි. මේක පෙර පොතේ හැමෝගෙන් සඳහන් වෙලා තියෙනවා. මේ තැලසීමියාව කියන එක සඳහන් වෙලා නැහැ. හරි. එතකොට විභාගෙදී මේ ප්‍රශ්නේ ආවනම් මේ උත්තර දෙකම හරි නිසා මේ දෙකටම පිළිතුරු විදියට හම් වෙලා ලකුණු හම්බ වෙනවා. මේ ප්‍රශ්නේ පිළිතුරු දෙකක් තියෙනවා. තැලසීමියාවත් හරි, හිමෝෆීලියාවත් හරි. මේකත් ආවේනික රෝගයක්. මේකත් ආවේනික රෝගයක්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝගයක්. ප්‍රවේණිගත රෝගයක් කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ ජාන වලින් ඊළඟ පරම්පරාවට ගමන් කරන රෝගයක්. හරි නේද ඒක? ඊළඟට ඔන්න මේ විස්තර ටික තියෙනවා. මම මේක පස්සේ වන්නම්. මෙතනක් තියෙන්නේ තැලසීමියාව පිළිබඳවයි. තැලසීමියා සටහනක්. මේ සටහන් ටික මම අහම්දුරට එවන්නම් මේක ඉවරුනහම පාඩම සම්පූර්ණයෙන් කතා කරලා වුණාම මේ ස්ලයිඩ් ටික ඔක්කොම එවන්නම්. එතකොට මේවෙන් print out ගත්තාම මේ තොරතුරු ටික බලා ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙතන තියෙනවා විස්තර වගයක් දීලා රෝගකාරකයා පරපෝෂිතේ ඊළඟට තියෙනවා මොකද්ද මදුරුවා මිනිසාගේ ලේවුරා බොන්නේ රාත්‍රී කාලයේදීය රාත්‍රී කාලයේදී රුධිර පරීක්ෂා කිරීමෙන් රෝගය හඳුනාගත හැකිය. ඔහොම විස්තර ටිකක් දීලා තියෙනවානේ. එතකොට මේ විස්තර අනුව මොකක්ද වෙන්න පුළුවන් මේ මොකක් ගැනද කියන්නේ ඔය යට තියෙන රෝග වලින් නිකන් දල වශයෙන් කියන මම දන්නවනම් විතරක් ඩෙන්ගු වලට අපි සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී ගන්නේ නැහැ නේද මේ මොනවද මේ රුධිරය රාත්‍රී කාලයේදී රුධිරය ගන්න නැහැ නේද අපි ඩෙන්ගු වලදී එක රෝගයක් තියෙනවා ඔතන තියෙන මේ රාත්‍රී කාලයේදී මේ රුධිර පරීක්ෂා කරන රාත්‍රී කාලයේදී රුධිර පරීක්ෂා කිරීමෙන් රෝගය හඳුනා ගන්න පුළුවන් එක රෝගයක් මෙතන තියෙනවා තියෙනවා. ඒ රෝගයේදී විතරයි අපි රාත්‍රී කාලයේදී රුධිර පරීක්ෂාවක් කරන්නේ. අනික තව එක කාරණයක් තියෙනවා. මෙතන මෙන්න මේ පරපෝෂිත කියන වචනේ තියෙනවා. රාත්‍රී කාලයේදී රුධිර පරීක්ෂාව කිරීමෙන් රෝගය හඳුනාගත හැකියි කියලා තියෙනවා. එතකොට ඔය ගැන සඳහනක් තියෙනවා හතරේ පෙළ පොතේ ගත්තොත් හතරේ පෙළ පොතේ අර රෝග පාඩම ක්ෂය රෝගය නියුමෝනියා වේ ආදී රෝග සටහනක් තියෙනවා. ඒකේ තියෙනවා පරපෝෂිතයන්ගෙන් වැළඳෙන රෝග කියලා. බලන්න තියෙනව නේද කියලා පිටුව 87 හතරේ පොතේ. හැමදාම පන්ති රැනකට මේ පොත් තුනම ළඟ තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒකවල ඵලදායි මේ කියන පිටු පෙරලා බලන්න ඕනේ. මම මේ පාඩම කරලා වුණාම මේ කියන පිටු නැවත පෙරලා හාමුදුරුවෝ වෙනම අධ්‍යයනයක් කරන්න ඕනේ. නැත්තම් මේ වෙලාවේ කියන එක කාරණා වලින් මේක අල්ලගන්න බෑ. මේක අමාරුයි විෂය කොටස් මේ රෝගවල තියෙන විෂය කොටස් නම් හරිම අමාරුයි. දැන් මේක මට වුණත් මතක් වුණේ නෑනේ මේ තැලසීමියා කියන එකයි හිමෝෆීලියාව කියන එකයි දෙකම ආවේනික රෝග කියලා. නේද? නැත්තම් මම මේ උත්තර දෙකම මේ ප්‍රශ්නෙට හදනකොට දාන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා සමහර වෙලාවට අපිටත් අමතක වෙනවා. ඉතින් ඒ හින්දා මේ හාමුදුරුවොත් මේව හොඳට අධ්‍යයනයක් කරන්න ඕන මේකට මේ මට අමතක වෙලා මේ තැලසීමියාව කියන එක ඇත්තම ආවේනික රෝගයක් ප්‍රවේණික රෝගයක්නේ. මේ දෙකම එතකොට ප්‍රවේණික රෝගය. එතකොට මෙතන මතක තියාගන්න මේක පරපෝෂිතයක් කියලා සඳහනක් තියෙනවා. ඊළඟට රාත්‍රී කාලයේදී ඔව් බරව තමයි උත්තරේ වෙන්නේ මේකේ. මේකේ උත්තරේ බරව. බරව වලින් තමයි මෙන්න මේ රාත්‍රී කාලයේදී රුධිර පරීක්ෂාව කරන්නේ. හරිද? පරපෝෂිතය කියන එකක් තියෙනවා. දැන් මේකේ සටහන කියවොත් එහෙනම් මේකේ තියෙනවා බරව රෝගකාරක පණුවක වන අතර ආසාදනයේ ඇතිවීමට මුල් වන්නේ කියුලෙක්ස් මදුරුවා විසින් ගෙන යන කීටයය. වැඩිහිටි පණුවෝ වසානාලවල වාසය කරති. ගැහැණු පණුවා කීටයන් බිහි කරන අතර කීටයන් රුධිර වාහිනී වලට එකතු වේ. ඊළඟට කියනවා ආසාදිත පුද්ගලයාගේ රුධිරේ රාත්‍රී කාලයේදී අන්න මේගොල්ලෝ රාත්‍රී කාලයේදී තමයි රුධිර පද්ධතියට එන්නේ. දවල් කාලේදී වසා ග්‍රන්ථි වලට වෙලා ඉන්නවා. වසා පද්ධතිය ඉන්නවා. රාත්‍රී කාලයේදී රුධිරයට එනවා. ඒ රුධිරයට ආහම බරව මදුරුවෙක් විදලා බරව කීටියෝ ටික ඇඟේ ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්. මොකද කරන්නේ රුධිරයට ඒගොල්ලෝ රැයට එළියට එනවා. රැයට එළියට ආවම රැයට රුධිරය ගත්තාම මේ බරව කීටය හඳුනා ගැනීම පරීක්ෂාවේදී
රුධිරේ බරවා කීටියෝ ඉන්නවා කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒකෙන් තමයි අපි පරීක්ෂාව කරන්නේ. දවල්ට ගත්තට බෑ. දවල්ට ඒගොල්ලෝ නැහැ රුධිරේ. දවල්ට ඉන්නේ වසා පද්ධතියේ. රැයට රුධිරයට එනවා. ආහම මොකද කරන්නේ? රාත්‍රී කාලෙදී ලේ ගත්තාම බරවා රෝගේ හොයාගන්න පුළුවන්. දැන් ඇත්තෙම මේක හැදුනහම ඔය කීටියෝ ශරීරේ පුරා ගමන් කරන පෙනහළු වලට පවා ගමන් කරනවා. ඔය කැස්ස වගේ ඇති වෙනවා. එක්ස්රේ එකක් ගත්තොත් එහෙම චූටි චූටි ඩොට් එහෙම එක්ස්රේ වල දකින්න පුළුවන් වෙනවා. මේ ඔය පණුවාගේ ක්‍රියාකාරීත්වය නිසා. එතකොට මේක අතිශයින්ම දීර්ඝ කාලයක් පවතින කැස්සක් වගේ තියෙනවා නම් අපි හොඳටම මේ ප්‍රතිකාර අරගෙන වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර අරගෙන මේ වෛද්‍ය උපදෙස් පතන්නම වෙනවා. නැත්නම් එහෙම ওই පොතේ 88 පිටුවේ විදිහට කකුල් එහෙම විශාල විදිහට මහත් වෙනවා. හොඳ කරන්න බෑ. ඕක මහත් වෙන එක බෙහෙත් දුන්නත් ඒ වසාපටක පද්ධතිය හානි වුණාට පස්සේ ඒක ආපහු යථා තත්ත්වයට පත් කරන්න බෑ. ඒ කියන්නේ කකුල මහත් වුණොත් මහත් වුණාම තමයි ওই විදිහට ලොකුවට කකුල තියාගෙන ඉන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. බරවා කියන රෝගේ ඔය වගේ ශාරීරික අවයව මහත් වෙලා විකෘතිතාවයට පත් කරන රෝගයක්. එතකොට මේ චිකන්ගුන්යා කියන එකත් පොතේ සටහනක් නැහැ. මේ නිකන් නම් දාලා තියෙන්නේ. දැන් විභාගෙදී මේ වගේ දන්නේ නැති රෝග ආවොත් කෙලින් මේගොල්ලෝ හක් කරලා දාන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් අපිට උගන්වන්න පොතේ නැහැ. චිකන්ගුන්යා රෝගේ මම නම් මේක ලියනකොට චිකන්ගුන්යා කියන මේ පාඩම මම ලියුවේ හතරේ පොතේ. මේ පාඩම ලියනකොට මම ওই චිකන්ගුන්යා පිළිබඳ දැම්මා. නමුත් ඒක කොහොම හරි අයින් වෙලා තිනවා. එතකොට ඩෙන්ගු ගැන මේකේ සටහනක් තියෙනවා. ඒක බලන්න මම ওই ස්ලයිඩ් වලත් දාලා තිනවා. කොරෝනා මේක උගන්වන්නේ නැහැ. නමුත් මේකේ තියෙනවා හතරේ පෙළ පොතේ වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියලා කොටසක් 89 පිටුවේ. ඒකේ දාලා තියෙනවා මොනවද මේ සූකර උණ ගැන තියෙනවා. ඒ කියන්නේ ස්වයින් ෆ්ලූ කියන එක. ඊළඟට ඊබෝලා රක්තපාත උණ ගැනත් තියෙනවා. ওই දෙක තියෙනවා. දැන් කොරෝනා කියන එක මෑත් එකදී අලුතෙන් ආවේ. එතකොට කොරෝනා ගැන සටහනක් පොතේ නැහැ. නමුත් විභාගෙදී අපි කොරෝනා ගැන අහනවා. මොකද ශිෂ්‍යෝ දැන් හුඟක් කොරෝනා හින්දා නිවාඩු කාලයක හිටියා. මේ සෑහෙන මේ තොරතුරු සමාජ මාධ්‍යවලුත් දැනගන්නට ලැබුණා. මම මේ ස්ලයිඩ් එවන්නම්. බලන්න ප්‍රමුඛ රෝග ලක්ෂණ මේක මේ සැරේ වාර විභාගයට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. මොන මම දැන් කිව්වා මේ සැරේ වාර විභාග ප්‍රශ්නෙට ප්‍රශ්න පත්‍රයේට අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. සම්පූර්ණ ප්‍රශ්නයක් ලකුණු මම හිතන්නේ 15ක් 10ක් යන ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ ගැන දැනන් ඉන්න ඕනේ මේ කොරෝනා පිළිබඳව. ඒක සාමාන්‍යයෙන් අපි මේකේ වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියලා දාලා තියෙන නිසා අපිට මේක හිමේ අයිතියක් තියෙනවා ප්‍රශ්න පත්‍රයේදී. සාමාන්‍ය පරිසරයේ දිනදා බහුලව ඇති වෙන රෝග පිළිබඳව. ඒකට බලන්න මේ කොරෝනා වෛරසයේ ප්‍රමුඛ රෝග ලක්ෂණ උණ කැස්ස උග්‍ර වේදනාව සෙබ්‍රදිශ්‍යාව හුස්ම ගැනීමේ අපහසුතාවය. මේවා තමයි ප්‍රමුඛ රෝග ලක්ෂණ. සංකූලතාව කියන්නේ මේ වෛරසය ඇඟට ආවට පස්සේ ඇතිවෙනා වූ ලක්ෂණ. මේවා මේ වෛරසය ඇඟට ආවම පෙන්වන ප්‍රමුඛ රෝග ලක්ෂණ මේ තියෙන්නේ. ඒකෙන් ඇතිවන සංකූලතාව තමයි මේ තියෙන්නේ. මොකක්ද මේ නියුමෝනියා තත්වයට පත්වීම. තීව්‍ර සසර ආසාදන තත්වයට පත්වීම. ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වීම. මරණයට පවා පත්විය හැක. ඔන්නෝව සංකූලතා. මේවා සංකූලතා කියන්නේ සාමාන්‍ය ශරීරයේ බාහිරින් අපිට අපේ තියෙන අවයව හා ඉන්ද්‍රිය පද්ධති වල ඇති වෙන වෙනස් වීම. දැන් නියුමෝනියා තත්වයක් ඇති වෙනවා. තීව්‍ර සසන ආසාදන තත්වයකටපත් වෙනවා. ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වෙනවා. මරණය වෙන්නත් පුළුවන්. ඒතර කල යුතු දේවල් තමයි මේ තියෙන්නේ. නිතර සබන් වේදා දෙයක් පිරිසුදු කිරීම, කැස්ස කිවිසීම, ලේන්සුවකින් ටිෂු කඩදාසියකින් හෝ වැලමිට ඇතුළු පැත්තෙන් ආවරණය කරන්න. දැන් අපි කහින්නේ අපිට කිමුහක් වෙනවා නම් අපි මෙන්න මෙහෙම කරන්නේ. ඔන්න ඔහොම කරන්නේ. වැලමිට ඇතුළු පැත්තෙන් ආවරණය කරනවා කියන්නේ එකයි කිමුහම එළියට යන්න දෙන්න තු මෙහෙම කරනවා. ඒතර මේ හරිය අපි අපේ කටේ ගෑවෙන්නේ නැහැ නේ. ඒකයි. දැන් මේ හරිය නම් අපි මෙහෙම කරොත් එහෙම අතේ මූණ ගෑවෙනවා. ඉතින් ඒ හින්දා සබන් යොදා සුදාන කියන්නේ එකයි. වැලමිට ඇතුළු පැත්තෙන් ආවරණය කරන්න කියන්නේත් ඒකයි. අනවශ්‍ය ලෙස නිතර මුඛයේ නාසයේ ඇස් ඇල්ලීමෙන් වළකින්න. දැන් අපි කොච්චර මාක්ස් දැම්මත් අපි නිතරම මාක්ස් එක අල්ලනවා නම් නිතරම මේ මූණ මාක්ස් එක මෙහෙම අල්ලනවා නම් අපි වැඩක් නැහැ මාක්ස් එකක් දැම්මට. දැන් හුඟක් අය අපි දන්නවා වාහන වල යනකොට එහෙම මාක්ස් එක මෙහෙම දාගන්නවා. වාහනේ යනකොට මාක්ස් එක මෙහෙට දාගෙන යනවා. වාහනේ බහිනකොට මාක්ස් එක ආයි මෙහෙට දානවා. වැඩක් නැහැ. ඇයි මෙහෙ විස බීජ ගෑවිලා තියලා ආයි මූණට කෙලින්ම යනවා. හොඳටම කොරෝනා බෝ වෙනවා. එහෙම ඒවා හරියන්නේ නැහැ. මාක්ස් එක අතින් ඇතුළ අල්ලන්න බෑ. පිටපැත්ත විතරයි අල්ලන්න ඕන. ඒ අල්ලන්නත් ඕනේ හොඳට සෝදලා දැම්මට පස්සේ මෙහි කොහොමදවත් මූණ අල්ලන්න නරකයි. උගාක් අය කරන්නේ වැරදි මතයක් තියෙනවා. මේකම අල්ලනවා. මේක පල්ලෙහාට දාගෙන කතා කරනවා. කතා කරලා ආයි මෙහි උඩට දානවා. වැඩක් නැහැ. ලෙඩේ බෝ වෙනවා. ඒවා වලකින්න ඕන දේවල්.
අනවශ්‍ය ලෙස නිතර මුඛේ නාසය ඇලවීම වලකින්න හරි තීව්‍ර ශ්වසන රෝගයකින් පින රෝගීන් සමග සමීප ඇසුරකින් හැකිතාක් වලකින්න. අපි දන්නේ යාට කොරෝනා තියෙනවද කියලා ශ්වසන අපහසුතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට අපි ඒ වගේ අයත් එක්ක පවතින සමීප ඇසුර වළක්වන්න ඕන. රෝග ලක්ෂණ ඇති වූ ඉක්මනින්ම කරන්න ඕන දේවල් ඉක්මනින්ම රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න, මුඛ ආවරණය පළඳින්න, ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වළකින්න, අවදානම් කාණ්ඩ වලට අයත් පුද්ගලයන්, වැඩිහිටියන්, කුඩා දරුවන්, දියවැඩියාව, අදිරුදුර පීඩනය, නිදන්ගත රෝග, ප්‍රතිශක්තික නුණුතා රෝග වලින් පෙළෙන්න. උන් ඔය අයට ඉතාම වැදගත් මේක හැදුනොත් මේ අය නම් මරණයට පවාපත් වෙන්න පුළුවන් රෝගයක්. රෝගේ සුව වන තෙක් විවේකීව සිටීම තමයි කළ යුතු වන්නේ. නිරෝධායනය තමයි ඒක අපි කියන්නේ සාමාන්‍යයෙන් නිරෝධායනය තමයි අපි රෝගය හැදිලා තියෙනවද කියලා හොයාගන්න තියෙන එකම දේ. එයා වෙන් කළා වෙනම ස්ථානයක තමන එක තමයි අපි නිරෝධායනය කියන්නේ. එතකොට ක්වොරන්ටයින් කියන්නේ අපි ආන් ඒක. එතකොට මේ ක්වොරන්ටයින් එක සාර්ථකයි. ක්වොරන්ටයින් එකෙන් හරියට රෝගය කඳුර ගන්න පුළුවන්. එයාට රෝග ලක්ෂණ මතුවලා එනවනම්. හැබැයි එයාව වෙන් කළා තියන්න ඕනේ. එයාව නිරීක්ෂණය කරන්න යන අය, එයාට සලකන්න යන අය ඊටාම ආරක්ෂිත විදිහට සම්පූර්ණ වැසුණු ආවරණ සහිත ඇඳුම් ඇඳගත් විදිහට තමයි ඒ ස්ථානෙට යන්න ඕනේ. නැත්තම් බෝ වෙනවා. විස බීජ බාහිර පරිසරය අපි දැක්කේ තුනට ඔය කෙල බිත්ති වලින් පරිසරයේ තියෙන්න පුළුවන් නිසා. ඊළඟ රෝගේ පැතිරී යන ප්‍රදේශයක රටක සිට පැමිණි නම් දින 14ක් යනතුරු පහත සෞඛ්‍ය පුරුදු පිළිපද ජනතාව වැඩිපුර ගෙවන ස්ථාන වලට යෑමෙන් වළකින්න. රෝග ලක්ෂණ පහළ වුවොත් වහාම රජයේ රෝහලක් වෙත යොමු වන්න. වෛද්‍යවරයාට සංචාරය කළ ප්‍රදේශ රටවල් පිළිබඳ තොරතුරු නොවලහා පවසන්න. එතකොට අපි දැන් ඒ හින්දා තමයි නීතියක් දැම්මේ රටින් විදේශ රටක ඉඳන් එනවා නම් අපි අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනය නැත්තම් ක්වොරන්ටයින් ඒ තත්වයට පත් වෙලා තමයි නැවත තමන්ගේ සුපුරුදු වාසස්ථාන වලට යා යුත්තේ. එතකොට ඔන්න ඔය කාරණා ටික කොරෝනා වෛරසය පිළිබඳ හාමුදුරුවෝ දැනන් ඉන්න ඕන. මොකද පිරිවෙන් අවසාන ප්‍රශ්න පත්‍රයේට වාර අවසානයකට මේක මේ අපි ප්‍රශ්නෙට මේ ප්‍රශ්න පත්‍රෙට මේක දාලා තියෙනවා. ඊළඟට බලන්න කතා කරේ මෙතනනේ. ඊළඟට බලමු ප්‍රශ්නෙට යන්. එතකොට ඔන්න මේකේ එතකොට රෝගේ බරවා. ඒක හරි. මේ චිකන් ගුන්නියා කියන එක නම් මට තොරතුරු හොයාගන්න බැරි වූ ගියා. ඒක සාමාන්‍ය කුරුල්ලන්ගෙන් ඒ රෝගේ බෝ වෙන්නේ කුරුල්ලන්ගෙන්. මම හෙව්වා මේකේ තිබ්බේ ඔක්කොම ඉංග්‍රීසියෙන් විතරයි. මට ටයිප් කරලා සිංහලට හදාගන්න වෙලාව හම්බුන්නේ. ඒකින්ද මම නැත්තම් තොරතුරු මම කොහොම හරි ආපහු වෙලාවක දෙන්නම්. ඒතර මේ චිකන් ගුන්නියා කියන රෝගයත් ඒ වගේ කුරුල්ලන්ගෙන් පක්ෂීන්ගෙන් ගෙම්බෝ වෙන රෝගයක් මට මතක විදිහට. එතකොට ඒ රෝගය ගැන තොරතුරු පොතේ නැහැ හාමුදුරන්ගේ. ඉතින් ඒ හින්දා මේ වගේ එකක් නම් අහනවා අඩුයි. නමුත් කොරෝනා නම් සමාජයේ තිබිච්ච හින්දා ඒ ගැන අහනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. කොරෝනා පිළිබඳ මේ සැරේ වාර විභාගයටත් ඉතා වැදගත්, පිරිවෙන් අවසාන විභාගයටත් ඉතා වැදගත් විය හැක. මොකද මේ ප්‍රශ්න පත්‍රයේට සමාජයේ බහුලව පවතින රෝග පිළිබඳව අහන්න මේ පොතේ වර්තමානයේ ඇතිවෙමින් පවතින රෝග කියලා අවසරයක් දීලා තියෙනවා. උගන්වන්න ඕනේ නෑ ඒවා. ඒවා සමාජයෙන් තොරතුරු වලින් ආම්දුරු දරුවෝ ලබා ගත යුතු දේවල්. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ ස්ත්‍රීන්ගේ ස්තන ග්‍රන්ථිවල කිරි නිපත වීම උත්තේජනය කරන හෝමෝනය වන්නේ. ස්ත්‍රීන්ගේ ස්තන ග්‍රන්ථිවල ඒ කියන්නේ ශීර ග්‍රන්ථිවල කිරි නිපත වීම උත්තේජනය කරන හෝමෝනය වන්නේ කියලා තමයි අහන්නේ. 43. 43 මේ සඳහනක් තියෙනවා මේ පිළිබඳව පහේ පෙළ පොතේ හාමුදුරුවෝ බලන්න මේක මම ගිය සුමානේ නිර්නාල ග්‍රන්ථි පාඩම කරනකොට මේ අන්තර්ජාල පිරිවෙනේ මේ ගැන කරා. ඒ අන්තර්ජාල පිරිවෙනේ කරපු පාඩමෙන් තමයි මේක අහන්නේ. ඒ කියන්නේ පෙළ පොතේ පාඩම මිනිසාගේ නිර්නාල ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරීත්වය. එතකොට ඒ පාඩමේ අහනවා. ඒ පාඩමෙන් තමයි අහන්නේ. ඒ කියන්නේ පිටුව 96 සිට 96 සිට පහේ පෙළ පොතේ 96 සිට කීයද 100 දක්වා 96 99 දක්වා පාඩමෙන් තමයි මේ අහලා තියෙන්නේ. ඒතර ස්ත්‍රීන්ගේ ස්තන ග්‍රන්ථි වල කිරි නිපදීම උත්තේජනය කරන හෝමෝනේ වන්නේ කියලා ඕකේ තියෙනවා මේ සටහනක් දාලා මෙන්න මෙතන 97 පිටුවේ තියෙනවා සිදු කරන කාර්ය යටතේ ස්ත්‍රීන්ගේ ස්තන ග්‍රන්ථි වල කිරි නිපදීම උත්තේජනය කිරීම යටතේ ප්‍රොලැක්ටින් හෝමෝනේ කියලා වගුවක් තියෙනවා 9 වගුව. එතකොට කෙලින්ම මේක අපි පාඩම් කරලා තියාගත යුතු දෙයක්. කෙලින්ම කටපාඩම් කරලා මතක තියාගත දෙයක්. නැවත දැනුම තියනවද කියලා හොයලා බලනවා. මේක තමයි මේක ඇත්තටම උත්තරේ. ප්‍රොඩක්ටින් හෝමෝනේ.
හරිද? ඊළඟට තියෙනවා ආයේ උතන ඇන්ටි ඩියුරෙටික් හෝමෝන කියලා එකක්. ඒක වකුගඩු වලින් ජලය උරාගෙන සිරුරේ ජල තුලිතාව පාලනය කිරීම. අපේ ශරීරයේ තියෙන ජල තුලිතාව පාලනය කිරීම තමයි මෙයාගෙන් වෙන්නේ. ඊළඟට මේ අපහු තියෙන ඔතන ඇල්ඩෝස්ටරෝන් හෝමෝන එක නම් මෙතන සඳහනක් තියෙනවා කියලා මට දන්නේ නැහැ. ඔව් ඇල්ඩෝස්ටරෝන් හෝමෝන එක ගැන සඳහනක් තියෙනවා 99 පිටුවේ මුත්‍ර සමග පිටවී යන ලවණ ප්‍රමාණය යාමනය කිරීම. ඒතකොට ඇල්ඩෝස්ටරෝන් හෝමෝනයේ ප්‍රශ්නයක් තියෙනවා තමයි සමහර අයට අපි දන්නවා අහලා තියෙනවා මේ මුත්‍රායක ලවණ යනවා කියලා සමහර අය කියනවා. ඒක සමහර අය කියනවා ප්‍රෝටීන යනවායි කියලා. ඒතකොට ඒක රෝගයක්. ඒක ඇල්ඩෝස්ටරෝන් හෝමෝන එක ප්‍රශ්නයක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මේක ඇල්ඩෝස්ටරෝන් හෝමෝන කියන්නේ මුත්‍ර සමග පිටවී යන ලවණ ප්‍රමාණය යාමනය කරන හෝමෝනය. වර්ධක හෝමෝනය කියන එක අපි දන්නවා. ඒක අපි කතා කරා මේ පාඩමේදී වර්ධක හෝමෝනය කියන එක මොකක්ද කියන එක. ඒ වර්ධක හෝමෝනින වර්ධනය තමයි පාලනය කරන්නේ ශරීරයේ. එතකොට මේකේ උත්තරය වෙන්නේ 2. ඊළඟ ප්‍රශ්නෙට යන්න. පහත දැක්වෙන රෝග ලක්ෂණ වලින් පෙන්වම් කරන රෝගය වන්නේ. ඔන්න දැන් රෝග ලක්ෂණ ටිකක් දීලා තියෙනවා. දැන් අපි හිතමු ඔන්න අපි දොස්තර කෙනෙක් ගාවට නම් එක්කෙනෙක් කියලා මෙන්න මේ ලක්ෂණ ටික කියනවා. අනේ මට මෙන්න මෙහෙම තියෙනවා. ඇඟ අධික හිස රදේ තියෙනවා. ඇඟපත වේදනාව අධික උණ වමන යනවා තද දුඹුරු පාට සමයර රතු පැල්ලම් තියෙනවා. මුත්‍රා සමග ලේ පිට වෙනවා. ඔන්න ඔහොම කියලා කියනවා. කියපු ගමන් මේවෙන් අපිට මොකද්ද මතක් වෙන්න පුළුවන් මේ තියෙන ඉුවේ. ඩෙන්ගු. ඔව් අපි දැන් ඩෙන්ගු කියලා තමයි හිතන්නේ. ඔන්න මේක මේ ප්‍රශ්නේ ටිකක් හොඳ ප්‍රශ්නයක්. ඔන්න මම ළමයිගෙන් කොච්චර මේ හාමුදුරන්ගේ දේවල් බලාපොරොත්තු වෙනවද කියලා. දැන් අපේ හාමුදුරු කියප එක හරි. වැරදි නෑ. මේක ඇත්තම ඩෙන්ගු වල ලක්ෂණ තමයි තියෙන්නේ. හැබැයි ඔය කියන ලක්ෂණ ඩෙන්ගුම නෙමෙයි. ඩෙන්ගු වලින් තව එහාට ගිය එකක්. ඩෙන්ගු වල මොන තත්ත්වයක්ද ඔක? ඩෙන්ගු රක්තපාත තත්ත්වයේ ලක්ෂණ. බලන්න ප්‍රශ්නේ කොච්චර සියුම්ව අහලා තියෙනවද කියලා. ඩෙන්ගු වලින් ඩෙන්ගු රක්තපාත ලක්ෂණ තමයි ඔය තියෙන්නේ. බලන්න පිටුව පෙළ පොතේ 4 පෙළ පොතේ මේ ගැන සටහනක් තියෙනවා 84 පිටුවේ ඩෙන්ගු රක්තපාත රෝග ලක්ෂණ කියලා. එතකොට දැන් ඩෙන්ගු ලක්ෂණ තමයි උතන තියෙන්නේ. ඩෙන්ගු ලක්ෂණ තමයි ඔය තියෙන්නේ. නමුත් ඒක තවදුරටත් මේ හොයලා බැලුවාම මේ ගැන සඳහනක් තියෙන්නේ ඩෙන්ගු රක්තපාත වල ලක්ෂණ. දැන් ඒ ගැනත් සටහනක් තියෙනවා මේ PowerPoint එකේ මම දාලා. මෙන්න මේ ඔක්කොම තියෙන ඩෙන්ගු පිළිබඳ මේ COVID-19 ගැන තව තියපු එකක්. ඊළඟට මේ තියෙන්නේ ඩෙන්ගු ගැන. මේ තියෙන්නේ ඔක්කොම ඩෙන්ගු ඉවතලන්න උදිරෙන්දා මේ අහක් කරන්නේවා මේ විස්තර තියෙන්නේ ඩෙන්ගු වල. මේ තියෙන ප්‍රතිකාර ආසාද වෙනවා මොකද පවතින රෝග ලක්ෂණ මේ වගේ මේ ලීෆ්ලට් ටිකක් මම අරගත්තා. මේවල විශාල තුරුතු ටිකක් තියෙනවා. මේවා හොඳට කියව ගත්තාම ඕන උත්තරයක් මේ ප්‍රශ්න පත්‍රයකට එන ඕන උත්තරයක් ලියුවේ හැකියි. මොකද අපි ගන්න උත්තර මේ වෙන්නේ. ඒතර මේ උන රෝග ලක්ෂණ මේ තියෙන්නේ. අවදානම් ලක්ෂණ තමයි මේ තියෙන්නේ. මේ දැන් ඔය මේ අවදානම් ලක්ෂණ කියන්නේ රුධිර වහණය වීම ඔය දැන් අර කියපු ලක්ෂණ රක්තපාත ලක්ෂණ. හරි? එතකොට ඒවා තමයි ඔය තියෙන්නේ. එතකොට මේකේ අපි ප්‍රශ්නෙට ගියොත් එහෙමයි බරව ගැන මම ඉස්සෙල්ලා කතා කළා. මැලේරියාව ගැනත් මේකේ මම සටහනක් කිව්වා. ඒක මට හම්බුන්නේ නැහැ මං හිතන්නේ. මේ මැලේරියාව ගැනත් තොරතුරු ටිකක් මම හම්බුනේ දාන්න මේ වගේ ස්ලයිඩ් එක මම පස්සේ හරි හොයලා දාන්නම්. මේ මට සිංහලෙන් හොයාගන්න පුළුවන් පරිවර්තනය කරගන්න වෙලාවක් නැති වුණා. ඒක නැත්තම් මම පරිවර්තනය කරලා හරි දානවා. මොකද ග්ලෝබල් එකේ හැම එකක්ම දැන් ඉන්ෆ්ලුවෙන්සා එක ගැනත් තියෙනවා මේ වගේ. මේ බලන්න මම මේ ස්ලයිඩ් එක කිව්වහම හම්බුනට ඒක හොඳයි. තොරතුරු හොයාගත්ත හැකි. මැලේරියාව ගැනත් මම හොයලා දෙන්නම්. මැලේරියාව ගැන හැබැයි මේකේ තියෙනවා පොතේ. එතකොට මේකේ ඩෙන්ගු රක්තපාත ලක්ෂණ තමයි තියෙන්නේ. රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඔන්න ඔය තොරතුරු ටිකක් තියෙන්නේ. එතකොට ඔය තියෙන සමයර රතු පැල්ලම් ඇති වෙනවා. ඔය තියෙනවනේ. එතකොට මේකේ අහන්නේ මුත්‍ර සමග ලේ පිට වෙනවා කියලා තියෙනවනේ. එතකොට ඒ තියෙන එක මේ තියෙන රෝග ලක්ෂණ ඔක්කොම මේ රක්තපාත ලක්ෂණ. මෙන්න මේවා. මේ කියන කාරණා. ඕවා රක්තපාත වල තියෙනවා. රුධිර සංසාන පදින ඔය ගැටලු ඇති වීම කියලා තියෙනවනේ. ඒ කියන්නේ උතල ලේ පිට වෙනවා අරෝමයා වෙනවා. ඒ ඔක්කොම රක්තපාත ලක්ෂණ. එහෙනම් මේක නෙමේ උත්තරේ. හරිම උත්තරේ මේක. මොකද ප්‍රශ්න පත්‍රයේ උඩින්ම ගහනනේ වඩාත්ම නිවැරදි පිළිතුරු යටින් ඉරක් අදින්න. නැත්තම් කතරේ යොදන්න. එහෙමයි කියන්නේ. වඩාත්ම නිවැරදි. ඒතකොට මේක හරි. වැරදි නැහැ. නමුත් වඩාත්ම නිවැරදි එක මේක. මැලේරියාව ගැනත් මේකේ සටහනක් තියෙනවා. බලන්න මැලේරියාව ගැනත් තියෙනවා මේකේ පොඩ්ඩක් කියව ගන්න මොලේ උණ ඊළඟට මැලේරියා පරපෝෂිතයන් මගින් බෝධි රෝගයක් මැලේරියා පරපෝෂිතය මැලේරියාව කියන පරපෝෂිතයේ ඒ තනි සෛලකින් මේක හැදිලා තියෙනවා කියලා විස්තර තියෙනවා 87 පිටුව 4 පොතේ හාමුදුරුවෝ පොඩ්ඩක් කියව ගන්න නැත්නම් මම මෙතන කතා කරනකොට ගොඩක් වෙලාවක් මේක ගත වෙනවා ඉතින් ඒ හින්දා ඒ කරුණු ටික මේ පාඩම් කරලා හාමුදුරුවෝ මතක තියාගන්න ඕන ඒවා කියව ගන්න ඕනේ මේවා එක සැරයක් දෙසරයක්වත් කියව ගන්න
ඒව ගත්තාම මේවා තේරෙනවා. තේරෙන දෙයක් තිබ්බොත් අහන්න. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නට යන්. ඒකට මේකේ පිළිතුර වෙන්නේ ඩෙන්ගු රක්තපාත ලක්ෂණ 44. ඊළඟට අපි යනවා 45 ප්‍රශ්නෙට. මෙතෙන් තියෙන රූප සටහනවා ABC අක්ෂර පිළිවෙලින් නම් කළ විට. ඔන්න ඔහොම එකක් නේ තියෙන්නේ. ඒතර මම මේකේ පොඩි වීඩියෝ එකක් අරන් ආවා. මේක අන්තර්ජාල පිරිවෙනේ හිටපු හාමුදුරුවෝ දකින්න ඇති. මේකේ පොඩි බලන්න මේකේ හොඳ ලස්සනට මේ ශරීර අවයව පද්ධති ටික පෙන්නනවා. ටිකක් වෙලා යයි බලන්න. මේකේ හොඳට මේ පද්ධති ටික පෙන්නනවා. අන්න සෝතේ. මේ පෙන්නන්නේ අන්න සෝතේ. ආමාශය පොළ පාටේ තියෙන්නේ. ඉන්න ආමාශය මානෝ පේන විදිය. ආමාශය. මේමයි ආමාශය පිටා තියෙන්නේ. මේ අන්න සෝතෙන් ආව මේ ආමාශය. ආමාශය ඇතුළත.
මේක ඔය ඉස්සෙල්ලා දැකලා නැතිවෙත් මං හිතන්නේ හාමුදුරු අන්තර්ජාල පිළිවෙල සම්බන්ධ වුනේ නැත්තම් මං අර ඒක ත්‍රිමානව පෙන්වන එක වඩා හොඳින්ද පෙන්නුවේ. ඊළඟට බලන්න දැන් අපේ ඒ ත්‍රිමානව දැක්කේ දැන් ඔන්න අපේ තියෙන පොතේ රූප සරහන මේ තියෙන්නේ. මේ 3 වසරේ 3 පන්තියේ මේ රූපයක් තමයි මේ තියෙන්නේ. තුනේ රූපයක් තුනේ පන්තියේ තියෙන තුනේ පන්තියේ තියෙන රූපයක් තමයි ඔය පෙන්වන්නේ. ඒ තුනේ රූපේ පන්තියේ තියෙන රූපේ තමයි ඔය පෙන්ලා තියෙන්නේ. එතකොට මේකේ හාමුදුරුන්ට දැනගන්න ඕන කොටස් ටික තමයි මේ තියෙන්නේ. මොනවද? කේට ග්‍රන්ථි, ඊළාට මුඛ කුහරය, අන්න ස්රෝතය, ආමාශය, අග්න්‍යාශය පිහිටීම දැන් ත්‍රිමානව දැක්කා, අක්මාව පිත්තාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය. ඊළාට මේ උණ්ඩික පුච්චය මෙතන දැක්කා ත්‍රිමානව තියෙනවා. ගුද මාර්ගය සහ ගුදේ. එතකොට මෙන්න මේ කාරණා ටික පිළිබඳව දැනගත්තාම මේ ආහාර ජීවපත්තේ නම් කිරීමට හොඳටම ඇති. තව ආයි අමුතුවෙන් දකින්න ඕනේ නැහැ. අමුතුවෙන් මේ හාමුදුරුවෝ මේ විස්තර දැනගන්න ඕනේ නැහැ. මේ තියෙන කොටස් ටික ඩබ් කරන්න දැනගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊළඟට මේ අපි දැන් ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ ඉන්න මම මේක තව කොටසක් තිබ්බා මම හිතන්නේ. තව රූපයක්. මේක තමයි තුනේ පෙළ පොතේ තියෙන රූපේ. මේ තුනේ පෙළ පොතේ මේ රූපේ තියෙනවා. මේ දක්වලා මේ හරස් කැපුමුකුත් එක්ක. ඒතකොට මේ පිත්තාශය, පිට අක්මාව, ආමලාශය ඔය විදිහට මේ රූපෙත් තියෙනවා. පොඩ්ඩක් බලන්න ඒකත්. මේක තුනේ පෙළ පොතේ තියෙන්නේ මුල්ම හරියේ. පොඩ්ඩක් පෙරලා බලන්න. එතකොට මේකේ අහන්නේ මේ නම් කිරීමක් අහන්නේ. හරිම ලේසි, එච්චර අමාරු නැහැ. ABC අක්ෂර පිළිවෙලින් නම් කරලා. දැන් කියන්න බෑ මම අර පෙරපෙන්න වීඩියෝ එකකට එක්ක මේ මොනවද මේ නම් කිරීම? A කියන්නේ කවුද? B කියන්නේ කවුද? C කියන්නේ කවුද කියලා කියන්න බෑ. A කියන්නේ ආමාශය, B ඔව්. කියන්නේ අක්මාව, C කියන්නේ ග්‍රහණීය. ඔව් හොඳයි තා හොඳයි. එතකොට හරි ග්‍රහණී තමයි. 45 එතකොට උත්තරයට එන්නේ කීයද? 3. හරි. ග්‍රහණී තමයි තියෙන්නේ. මේ ග්‍රහණී තියෙන්නේ. මේ ග්‍රහණී හරස් කැපුමක් තියෙන්නේ. හරි නේද? මේ හරිනේ. ඔව් ඒ වීඩියෝ එක ආයි බලන්න ඕනේ නැහැ තේරෙනව නේද? එකපාරක් දැක්කම හදින්න ආයි රිවයින්ඩ් කරලා බලන්න. හරි. එතකොට ඒක හොඳට මතක ඉරිනවා. ඒ කියන්නේ මේ තියෙන කොටස් ටික ත්‍රිමානව Tamanට හිතේ මැවෙනවනේ. හිතේ මැවුනහම මේක නම් කරන්න ලේසි. හරි. ඊළඟට අපි යන් ඊළඟ කොටසට පහත් දැක්කේ සුමිහිරිගම විදුහලින් මුඛ සෞඛ්‍ය සායනයකදී සිසුන් 4 දිනකු පිළිබඳ ලැබුණු වෛද්‍ය වාර්තාවකින් උපුටාගත් කොටසකි. හරිද? එතකොට මේ වෛද්‍ය වාර්තාවකින් ගත්ත කොටසක් තමයි මේ තියෙන්නේ. අපේ කවුද සුබෝධ පිරිවෙනේ හාමුදුරුවෝ මේ පොඩ්ඩක් අර සර්ට මතක් කරන්න 41 වෙනි ප්‍රශ්නේ වෙච්ච ගැටලුව හොඳද? මේ සුබෝධ පිරිවෙන? ඔව් සර්. ඔව් අර මේ 41 වෙනි ප්‍රශ්නේ 3 සහ 2 කියන පිළිතුරු දෙකම තියෙනවා කියලා සර්ට පොඩ්ඩක් මතක් කරන්න. සර් හා. ඒක පොඩ්ඩක් මතක් කරන්න මොකද සර් අර මේ YouTube මේ channel එකක් කරන් යනවනේ. අපි අර අනිත් හාමුදුරුවෝ සම්බන්ධ කරලා ඒක පොඩ්ඩක් ඒ උත්තර දෙකම කියන එක දාන්න ඕන. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ එක උත්තරයක් අහක් කරලා පොතේ තියෙන එක විතරක් දාන්න කියලා සර්ට කියන්න ඕන පොඩ්ඩක් ඈ මටත් අමතක වෙයි නැත්තම් මම සර්ටත් කියන්න මතක් කරලා මොකද ඒක මුළු ලංකාවම බලන එකක් නේ ඒව හරියටම තියෙන්න ඕන. ඉතින් ඒ හින්දා ඒක මගේ අතින් පොඩි මේ ප්‍රශ්නේ සකස් කිරීමේදී පොඩි ගැටලුවක් ඉතින් මේවා හදන්න ගියාම අමාරුයි වෙලාවක් නැහැනේ. මගේ අතින් ඒක වැරදිලා කොහොම හරි දෙකක් වෙట్లా තියෙන්නේ. මම මේක නැවත නැවත බැලුවා. ඒත් මේ ප්‍රශ්නේ මගේ අතින් පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා. හරි. ඊළඟ පහක් දැක්කේ සුමිහිරිගම විදුහලින් මුඛ සෞඛ්‍ය සායනයකදී සිසුන් 4 දෙනෙකු පිළිබඳ ලැබුණු වෛද්‍ය වාර්තාවකින් උපුටාගත් කොටසකි. ඒ කියන්නේ අපි ඔන්න මේ මෙතන ශිෂ්‍යයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගේ සෞඛ්‍ය ගැන අපි තොරතුරු හොයනකොට මේ වගේ විස්තර ටිකක් හම්බ වෙලා තියෙනවා. මොනවද? කපිල කියන එක්කෙනාගේ දත් දිරා යාමක්, දිල්ෂාන් කියන එක්කෙනාගේ තොල් පැල්ලලා තියෙනවා, ප්‍රවීන් කියන එක්කෙනාගේ විදුලි මසින් ලේ ගල්ලා තියෙනවා, රුචිරගේ දිව හැම යාම. ඔන්න ඔය ලක්ෂණ ටික ඇවිල්ලා තියෙනවා. දැන් අපෙන් අහනවා මොන රෝග ලක්ෂණ දීලා මේවා මොන හේතු නිසා එන්න පුළුවන් වෙච්ච දේවල්ද කියලා. දැන් අපි අහනවා විටමින් B උණතාවය. ඔන්න දැන් මේ විටමින් කතාව තියෙන්නේ තුනේ පෙළ පොතේ. බලන්න මේ හැමෝට පෙළ පොත ළඟ තියෙනවා නම් බලන්න නැත්නම් පස්සේ හරි බලන්න. මම මේ වීඩියෝ එකේ මේ පිටු කිව්වහම හැමෝට අනිවාර්යෙන් පස්සේ හරි බැලුව හැකියි. විටමින් B උණතාවය ගැන තියෙනවා තුනේ පෙළ පොතේ 25 පිටුවේ. ඊළඟට පෝෂක පදාර්ථ සහ ඒවෙන් කරන කාර්ය තියෙනවා 24 පිටුවේ. එතකොට මේ 25 වෙනි පිටුව කියන එකත් ඉතාම වැදගත් විභාගෙට ප්‍රශ්නවලට මේ පිටුව අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේවෙන් ප්‍රශ්න අහනවා. මේ වගුව පාඩම් තියෙන්න ඕනේ. එතකොට විටමින් B උණතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයට පත් ඇත්තේ තියෙන්නේ කවුද කියලා අහනවා. විටමින් B උණතාවයක්. දැන් විටමින් B උණතාවයේ තියෙනවා බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. මොළය, හෘදය, ස්නායු හා අස්ථි වල මනා ක්‍රියාකාරීත්වය ඇතිවීම කියලා තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන ඉවෙන්
අපිට දැන් උත්තරේ ගන්න ටිකක් අමාරුයි. මොකද මේ තියෙන කාරණාව නෙමෙයි මේට එහාගේ කාරණාව මේකෙන් අහන්නේ. 46 වෙනි පිටුවේ sorry 46 වෙනි ප්‍රශ්නේ පිළිතුර මොකක්ද කියලා බලන්න ඕනේ. මොකද්ද මේකේ පිළිතුර ඇත්තටම වෙන්න ඕනේ මෙන්න මේ පිළිතුර. ඒ කියන්නේ කවුරු ඩිල්සාන් සහ සුචිර. ඒ කියන්නේ මෙන්න මෙයයි තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ තොල් පැලීමයි දිව හැම යාමයි. ඒතර විටමින් B උණුතාවය නිසා මීට අමතරව මේ පොතේ තියෙන කාරණාවට අමතරව හාමුදුරුවෝ මතක තියාගන්න ඔය දිව හැම යන එකත් තොල් පැලීම කියන එකත් විටමින් B උණුතාවය නිසා ඇතිවෙන එකක් කියන එක. හරිද? මේකේ උත්තරේ හොයන ක්‍රමවේදය තමයි අපිට මෙන්න මේ විදුලි මසින් ලේ ගැලීම කියන එක විටමින් C වලදී වෙන දෙයක්. විටමින් C අඩුනහම තමයි මේ විදුලි මසින් මේ ලේ ගලනවා. මේක තියෙනවා දත්තා අස්ථි වල මනා පැවැත්ම කියලා. එතකොට මේ විදුලි මසින් ලේ ගලන රෝගයක් තියෙනවා. අපි ඒකට කියනවා ශීතාද රෝගය කියලා. ඒකට කියනවා මොකද්ද? ශීතාද රෝගය කියලා. ශීතාද රෝගය කියලා එකක් තියෙනවා. විටමින් C උණුතාවය නිසා මේ විදුලි මසින් ලේ ගලන. එතකොට මේ විටමින් C නිසා තමයි ඒක වෙන්නේ. විටමින් C නිසා. හරිද? ඒ රෝගෙට කියන්නේ ශීතාද රෝගය කියලා. විටමින් C උණුතාවය නිසා තමයි විදුලි මසින් ලේ ගලන එක වෙන්නේ. එතකොට එක ප්‍රවීණට තමයි ඒක තියෙන්නේ. B උණුතාවය නිසා තියෙන රෝගය හැදලා තියෙන්නේ. මේ නිල්ෂාන් සහ රුචිරට මොකක්ද මේ ලක්ෂණ දෙක මේවා පාඩමෙන් තියාගන්න ඕන දෙයක්. හැබැයි ඉතින් මේක නම් මේ පෙළපොතෙන්ම ගත්ත දෙයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් අපි වෙන තොරතුරු වලින් හොයාගත්ත දෙයක් තමයි. මේ පෙළපොතෙන්ම අරගෙන නෙමෙයි මේක හදලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ නමුත් මේක පිරිවෙන අවසාන ප්‍රශ්න පත්‍රයකින් ගත්ත ප්‍රශ්නයක් මේ වань තියෙන්නේ. ඒතර විටමින් B උණුතාව නිසා ඇතිවන රෝගී තත්ත්වය වන්නේ දිල්සහන් සහ රුචිරට තියෙන ලක්ෂණ ඇති තොල් පැලීම සහ දිව හම යාම. ඊළඟට හාල්මැස්සන් වැනි කුඩා මාළු ආහාරයට එක් කර ගැනීම අවශ්‍ය වන්නේ. ඒ කාරණේ දැන් අපිට පහසු කාරණයක් එච්චර අමාරු නැහැ. කැල්සියම් යකඩ කැල්සියම් පිළිබඳව තියෙනවා 25 පිටුවේ ඔය අග. කණ්ජ ලවණ යටතේ චීස් යෝගට් කිරි කුඩා මාළු මුරුංගා ඒවැ මේ කැල්සියම් තියෙනවා කියලා තියෙනවා. ඒවා දත් හා අස්ථි වර්ධනයට බලපානවා කියලා තියෙනවා. එතකොට මේකේ හාල්මස්සන් වැනි කුඩා මාළු ආහාරයට එක් කරගත යුතු වන්නේ කවුද කියලා අහනවා. කවුද එකතු කරගන්න ඕනේ? මේකෙන් කවුද එකතු කරගත යුතු වන්නේ? කපිලගේ දත් දිරා යාම තියෙනවානේ. එතකොට දත් හා අස්ථි වල වර්ධනයට අපිට අවශ්‍ය වෙනවා මේ කැල්සියම් කියන එකට. එහෙනම් කපිල තියෙන මේකේ මේ වර්ණය දෙකක් තියෙනවා. මෙතන මේක තියෙනවා. මෙන්න මේක තියෙනවා. කපිලගේ මෙන්න මේ දෙන්න කපිල කියලා මේ දෙකේම තියෙනවා. ඒ කියන්නේ 47 වෙනි ප්‍රශ්නේ කපිල කියලා මේ දෙකේම තියෙනවා. මේකේ තියෙන්නේ රුචිර. දැන් රුචිර කියන එක කියනවා දිවහම යනවා කියන එකට අපි ගත්තා. එහෙනම් මෙයා අයිති වෙන්නේ කපිල ප්‍රවීන් අපිට සහ ප්‍රවීන්. ඔව් කපිල සහ ප්‍රවීන් කියන තමයි උත්තරේ. ඔව් මේක එන්නේ. රුචිර ඉන්නේ නැහැ. මොකද රුචිර කියන එක අපි ඉස්සෙල්ලා ගත්තනේ විටමින් වලට. එහෙනම් ඒක අපි උත්තරේ ගන්න හිමයි. කපිල අල්ල ගන්නවා. අල්ලගෙන කපිල්ලා ඉන්න දෙන්නම් බැලුවහම මෙයා අපි අයින් කරනවා. මෙයා වෙන්න බෑ. මොකද අපි ඉස්සෙල්ලා මෙයා ගත්තා මේ විටමින්ස් උණතාවයක් විදිහට. එහෙනම් මේකේ කපිල සහ ප්‍රවීන් තමයි ඒකට උත්තරේ ගන්න. එකකින් තමයි අනිත් එක හොයන්නේ. මේක අපි දැනන් ඉන්න ඕනේ නැහැ. ඒක නිකම්ම අපිට හොයාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්න අහනවා මේ පිරිවෙන අවසාන විභාගයේ සහ O level සෞඛ්‍ය විද්‍යා ප්‍රශ්න පත්‍රයේ toy ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. ඒ ලක්ෂණ යොදාගෙන තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඊළඟට මිනිසාගේ මැදකන හා උගුර සම්බන්ධ කරනු ලබන්නේ. මේකත් හරි සරල ප්‍රශ්නයක්. ඊටාම ලේසි තේරුම් ගන්න. බලන්න මේක මිනිසාගේ මැදකන හා උගුර සම්බන්ධ කරනු ලබන්නේ මොකකින්ද කියලා අහනවා. බලන්න මතකද කියලා. මේ පාඩම මම්මයි කරේ අන්තර්ජාල පිරිවෙනේ. මොකෙන්ද සම්බන්ධ කරන්නේ? මිනිසාගේ මැදකන හා උගුර. මැදකනයි උගුරයි සම්බන්ධ කරන්නේ මොකෙන්ද? මම මේ කනේ රූපයක් දාගන්න බැරුව වුණා. අපිට රූපයක් ඕනනම් පෙන්වන්නත් පුළුවන් මේ පොඩ්ඩක් ඉන්න බලන්න මේකේ මේ අන්තර්ජාලයට ගියොත් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න ටක් ගාලා. කනේ රූපේ පොඩ්ඩක් මතක නැතුව ඇති මං හිතන්නේ මේකේ කන රූප සටහන තියෙනවා. මේක ඕපන් වෙන්නෙත් නැහැ. මේ අපේ පාඩම තියෙන්නේ කන පිළිබඳ රූප සටහන පිටුව පාඩම මොකද්ද කන පිළිබඳව තියෙන පාඩම මිනිසාගේ අපේ තියෙන පාඩම මිනිසාගේ සංවේදී ඉන්ද්‍රිය කියලා. හරිද? එතකොට ඒකේ
ඔන්න කන තියෙනවා. මේ තියෙන කන. එතකොට මේ කනේ අපි මේ රූපේ ගත්තොත් මේ රූපේ තියෙනවා මොකද්ද? මේක ඊට වැඩි පැහැදිලි වගේ. ඔන්න අහන්නේ මොකද්ද මේ කියුවේ? මිනිසා මැද කන හා උගුර සම්බන්ධ කරන්නේ. නේද? මැද කනයි උගුරයි සම්බන්ධ කරන එකනේ අහන්නේ. එතකොට මැද කනයි උගුරයි සම්බන්ධ කරන්නේ මේ තියෙන්නේ ඔන්න බාහිර කන. හරි sorry පිට කන. මැද කන මේ ඇතුළු කන. අහන්නේ ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? මැද කන හා උගුර. මැද කන හා උගුර සම්බන්ධ කරනු ලබන්නේ. මැද කනයි උගුරයි. මැද කනයි උගුරයි සම්බන්ධ කරන්නේ මේ තියෙන මොන නාලයේද? මේකට අපි මොකද්ද කියන්නේ? මතකද? මේකට කියන්නේ මොකද්ද කියලා මතකද? බාහිර ශ්‍රවණ නාලය. නෑ පුතේ මේක බාහිර ශ්‍රවණ නාලය. මේක හම්බුනේ බාහිර ශ්‍රවණ නාලය. මේ තියෙන්නේ කර්ණාලින්ද උපකරණයේ ඊළඟ මේ ශ්‍රවණස්තිකා තුනක් තියෙනවා මුද්ගලිකාව නිගාතයේ දරණකේ මේ කර්ණ පටහ පටලය නැත්තම් කම්බරය මේ තියෙන ඊළඟට මේ අස්තිය මේ සම්බන්ධ වෙලා තියෙන කන සම්බන්ධ වෙලා තියෙන අස්තිය මේ කම්පෙත්ත මේකට අපි කියනවා බාහිර ශ්‍රවණ නාලය මේ තියෙන්නේ පිට කන කියලා අපි මේ කොටස වලට කියනවා මේ තියෙන්නේ මැද කන මේ ඇතුළු කන. එතකොට මේ මෙතන කර්ණාලින්ද උපකරණය මේ තියෙන්නේ යුෂ්ටේකීය ඔය ඉෂ්ටේකීය නාලය කියන එක. ඒක තියෙන්නේ පෙළ පොතේ 87 87ද? ඔව් 87 පිටුවේ තියෙනවා මේ ඔය කියන කාරණේ. බලන්න 87 පිටුවේ ඔව් 87 පිටුවේ තියෙනවා ඔව් 87 පිටුවේ තියෙනවා යුෂ්ටේකීය නාලය කියලා. මෙන්න මේ කොටස. මෙන්න මේක තමයි යුෂ්ටේකීය නාලය කියන්නේ. හරිද? එතකොට ඒක ගැන තමයි අහන්නේ. මේකේ පිළිතුර වෙන්නේ මේක. ඒක හරි ලේසි ප්‍රශ්නයක්. මතක තිබ්බනම් හොයාගන්න පුළුවන්. මේක. බලන්න පහත් දැක්වෙන අක්ෂි දෝෂණයට පිළියම් සඳහා යොදා ගන්නා ලද දෝෂයකට පිළියම් සඳහා සුදුසු නාභිදුරක් සහිත කාචදුරක් යදූ උපස් පැනදූ අවස්ථාවක්. ඒ කියන්නේ දැන් ඔන්න අපිට තියෙනවා අක්ෂි දෝෂ කීපයක් ඉගෙන ගන්න. එකක් තමයි අපි මේ පාඩමට යම් පොඩ්ඩක් ඒ කියන්නේ දැන් අපි කතා කරපු පාඩමෙම තමයි අක්ෂි දෝෂ කීපයක් තියෙනවා. එකක් තමයි වර්ණාන්ධතාව. ඒවා මම කතා කරා. දුරදෘෂ්ටිකත්වය, අවිදෘෂ්ටිකත්වය, වර්ණාන්ධතාවය, ඇසේසුද, ග්ලූකෝමා ඊළාට 40 ඇඳිරිය. ඔන්න ඔය කියන දෝෂ මේ දෝෂ පිළිබඳව අපි දැනන් ඉන්න ඕනේ. පිරිවෙන් අවසාන විභාගයට පිළිතුරු ලියනකොට ඒව ගැන අහනවා. එතකොට මේ තියෙන්නේ එක්තරා අක්ෂි දෝෂයක් කට පිළියම් කරලා උපැස් වේලක් දාපු අවස්ථාවක්. එතකොට මේ දාලා තියෙන උපැස් වේල දාලා තියෙන උත්තල කාචයක්. ඒතර උත්තල කාචයකින් දාලා තියෙනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද මේ අවස්ථාව? මොන දෝෂයට දාපු එකක්ද මේ? මොකද්ද අවස්ථාව? දුර වස්තුව ඒ කියන්නේ පැහැදිලි පේන ළඟ වස්තුව පේන්නේ නැති නිසා සර්. ඔව් ඒක තමයි දාලා තියෙන්නේ. අපි ළඟ වස්තු පැහැදිලිව මේ දුර ඇති වස්තු පැහැදිලිව පේනනවා. ළඟ ඇති වස්තු පැහැදිලිව පේන්නේ නැහැ. ඔව් අපි ඒකට කියනවා දුර දෘෂ්ටිකත්වය කියලා. දුර දෘෂ්ටිකත්වය. ඒතකොට දුර දෘෂ්ටිකත්වයේ තියෙන අයට අපි දාන්නේ මොන කාචද? උත්තල කාච. ඒතකොට මේකේ පිළිතුර වෙන්නේ 49 කීයද? දුර දෘෂ්ටිකත්වය නෑ විදුර දෘෂ්ටිකත්වය කියන එක. ඔව් මේක තමයි උත්තරේ වෙන්නේ. හරි. මේක තව නමක් තමයි දුර දෘෂ්ටිකත්වය කියන එකට විදුර දෘෂ්ටිකත්වය කියන එකත්. හරිද? එතකොට මතක තියාගන්න මේකේ රූපේ තමයි මේ තියෙන්නේ. අවිදුරුද දැන් මේකේ දැන් බලන්න මේ වචනේ නෑනේ පොතේ. ඔන්න බලන්න දැන් මේකේ හොඳ මම මේවා දාලා තියෙන්නේ ඒකයි. දැන් මේ වචනේ ඔයගොල්ලන්ට මෙතන පොතේ සඳහනක් නෑ නේද මේ අවිදුරු දෘෂ්ටිකත්වය කියලා මේකේ තියෙනවද? සෝරි විදුරු දෘෂ්ටිකත්වය කියලා මේකේ සඳහනක් තියෙනවද? නෑ නේද? නෑ සර්. නෑ. ඔන්න මේක නෑ. දැන් මේකට උත්තරේ ගන්න කිව්වම මේ කියන්නේ ඔන්න දන්නේ නැති එකක් මේ තියෙන්නේ. දැන් විදුරු දෘෂ්ටිකත්වය කියන වචනේ අපි අහලත් නෑ. දීලා තියෙන්නේ දුර දෘෂ්ටිකත්වය කියලා විතරයි. හරිද? එතකොට අපි මේ රූපේ දන්නවා. මේ රූපේ දන්නවා. නමුත් දැන් මේ අපි බලාපොරොත්තු වන උත්තරේ විදිහට නෑ. ඊළඟට තියෙනවා මේ අවිදුරු දෘෂ්ටිකත්වය පොතේ තියෙනවා. අවිදුරු දෘෂ්ටිකත්වයට තියෙන්නේ අවතල. අව මතක තියාගන්න අව කියලා. අවිදුරු දෘෂ්ටිකත්වයට පාවිච්චි කරන්නේ අවතල කාච. හරිද? උදුර කියලා මතක තියාගන්න උත්තල කාච තමයි පාවිච්චි කරන්නේ දුර දෘෂ්ටිකත්වයට. ඒ කියන්නේ විදුර දෘෂ්ටිකත්වයේ.
ඌ කියන්නේ උත්තල කාච, දුර කියන්නේ දුර දෘෂ්ටිකත්වයට පාවිච්චි කරන උත්තල කාච. උදුර කියලා මතක තියාගත්තා නම් හරි. ඒ කියන්නේ දුර දෘෂ්ටිකත්වයට පාවිච්චි කරන උත්තල කාච. මේක අවදුර sorry අවාවි කියලා මතක තියාගන්න. අවතල කාච පාවිච්චි කරන්නේ අවිදුර දෘෂ්ටිකත්වයට. එතකොට මේ අවිදුර දෘෂ්ටිකත්වය කියන වචනේ මේකේ තියෙනවා පොතේ. එතකොට එහෙනම් මේකේ පිළිතුර ගන්නකොට අපි මේ ඊට මේ ග්ලූකෝමා වෙන්නත් බෑ, ඇසේ සුද වෙන්නත් බෑ. එහෙනම් මේක අපි ගන්න නැහැ. මේක වෙන්න බෑ පිළිතුර. අපි ඒකට උත්තරේ ගන්න මේක. එහෙමයි හොයන්නේ උත්තර. දැන් මේ උත්තර ගන්න විදිය කියලා දෙන්න ඕනේ තමයි මේ වගේ දාලා තියෙන්නේ. දැන් සමහර වචන අපිට හම්බ වෙනවා, තව වචන තියෙනවා මේවට පාවිච්චි කරන්න. ඒ වචන වලුත් අහනවා. ඒක බලන්නේ ළමයා මේ ප්‍රශ්නෙට කොහොමද මේ ගැන හොඳට ප්‍රශ්න විශ්ලේෂණය කරලා උත්තරේ හොයාගන්නේ කොහොමද කියලා හොයන්න තමයි දාලා තියෙන්නේ. දැන් ඒ වගේම ප්‍රශ්න පත්‍රය අහනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් කල්පනා කරන්න විතරයි තියෙන්නේ. දැන් මේ අවිතර දෘෂ්ටිකත්වය ගැන අපි හොඳටම දන්නවනම් අපිට මේකට පිළිතුරු හොයාගන්න පුළුවන්. අය අවිතර දෘෂ්ටිකත්වය දෙපාවිච්චි කරන අවතල කාචනේ. හරි. ඊළඟ කොටසට යන්න. උන්වර දත් කතාව ආයේ ඇවිල්ලා තියෙනවා. පහත් දැක්වෙන්නේ මිනිසාගේ දත්වල ව්‍යුහයේ ප්‍රමාණය හා කෘත්‍ය දැක්වෙන ප්‍රකාශ කිහිපයකි. ඔන්න දත් වලින් අහන තව ප්‍රශ්නයක්. ඔය මං කිව්වේ අහන්න පුළුවන් එක එක ආකාර තියෙනවා කියලා. එතකොට බලන්න ඒකේ දත් පිළිම් බඳව තමයි තියෙන්නේ. මේකේ අහනවා A කෘන්තක හා චාර්ක දත් අතර අනුපාතය 2:3කි. කල්ක කුහරය තුළ ස්නායු පිහිටා ඇත. ආහාර කැපීම හා කැඩීම චාරක දත් මගින් සිදු කෙරේ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. එතකොට මේ අපෙන් අහන්නේ දැන් මේ තොරතුරු කීපයක් දෙනවා. දීලා මේවෙන් නිවැරදි වන්නේ නැත්නම් අසත්‍ය වන්නේ කියලා අහනවා. ඒතකොට දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න හොඳ දැනීමක් තියෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ අමාරු. දැන් මේ කුන්තික හා චාරක දත් අතර අනුපාතයකුත් අහනවනේ. ටික අමාරුයි ඒක ප්‍රශ්නේ. ඒතර මේ ප්‍රශ්නයකදී අපි අමාරු වුණාට අපි ප්‍රශ්නෙට උත්තරේ ගන්න මොකද කරන්නේ? අපි අර තියෙන දැනුම පාවිච්චි කරනවා. තියෙන දැනුම කිව්ව මොකද්ද? අපි දත් ගැන කතාවක් කරපු එකට අපි යනවා ආයි. දත් කතාවට යනවා. හරිද? ඔතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ආයි එනවා. මෙතනින් අහන්නේ කෘන්තක චාර්වක දත් අතර අනුපාතය 2:3කි. බලමු මේකද කියලා. කෘන්තක චාර්වක. කෘන්තකයි චාර්වකයි දත් අතර අනුපාතය 2:3යි නේද? හරි නේද? මේ හරි හරි 2:3යි. කුන්තකයි චාර්වකයි දත් අතර අනුපාතය 2:3යි. රදනකයි පුරස්චාරකයි අතර අනුපාතය කීයද? 1:2යි. කෘන්තකයි පුරස්චාරකයි අතර අනුපාතය කීයද? 2:2යි. හරිද? චාර්වකයි කෘන්තකයි අතර එහෙමකොත් එහෙම 3:2යි. අහන එක්කිනා විදිහට බලන්න ඕනේ. ඕන විදිහකට අහන්න පුළුවන්. හරිද? කෘන්තකයි චාර්වකයි අහනද චාර්වකයි කෘන්තකයි අහන්නත් පුළුවන්. 3:2යි එතකොට. හරිනේ? ඒක නම් හරි. මේ කියපු කාරණේ හරි නේද එහෙනම්? මේක හරිනේ? ඔන්න එයා හරි. ඊළඟට අහනවා කල්ක කුහරය තුල ස්නායු පිහිටා ඇත. ඒ කාරණේ ඔයගොල්ලෝ දන්නවද හම්බුනේ? කල්ක කුහරය තුල ස්නායු පිහිටන්නේ. ඒක හරිද සුබෝධ පිරිවෙන? මම මේ සුබෝධ පිරිවෙන ටිකක් කීප දෙනෙක් ඉන්නෙන්ද ඒගොල්ලන්ගෙන් ඇහුවේ. නැත්නම් අපේ ධම්මරතන පිරිවෙන වුණත් කමන්නේ කිව්වොත්. මේ කවුද සාසන රතන හම්බුනේ නේද? මේ මොකක්ද ඒකට පිළිතුර වෙන්න පුළුවන්? ඒක හරිද? කල්ක කුහරය තුල ස්නායු පිහිටන්නේ. හරිද වැරදිද? හරි නේද? ඔක තියෙනවා 32 පිටුවේ කල්ක කුහරය තුල තමයි ස්නායු පිහිටලා තියෙන්නේ කියලා දක්වලා. බලන්න 32 පිටුවේ 3 පෙළ පොතේ කල්ක කුහරය තුල තමයි තුනවසර පොතේ තුනවසර පොතේ බලමු මම මේකේ මේ රූපයක් ගන්න පුළුවන්ද බලන්න. human පිටුව කීයද? පිටුව 32. ඔව්. ඔන්න දතකුත් මං ගත්ත බලන්න. දතක ව්‍යුහය ගත්ත මේ තියෙන ස්නායු. මෙන්න බලන්න. මෙන්න ස්නායු පිටලා තියෙනවා මේ. මේ තියෙන නර්ව් කියලා දාලා තියෙන්නේ. මේ තියෙන ස්නායු. මේ දැන් මේ දත දැන් අපි පණුව කනවා කියලා ක්‍රියාවලියක් වෙනවානේ. අද ටිකක් වෙලා ගියා කමක් නැහැ. මේක විස්තර කරන්න ඕන නැත්නම් වැඩක් නැහැ. මේ තියෙන එනබලේ දන්තිනේ කල්ක කුහරේ ওই විදිහට පිහිටලා තියෙනවා. මේ තියෙන ස්නායු. මේ ස්නායු තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ දත පණුව කනවා කියන්නේ අපි දැන් ගත්ත පැන් රස ආහාර ද්‍රව්‍ය අරව මේවා නිසා මේ අම්ල වර්ග හැදෙනවා. රාත්‍රී කාලෙදී දත් මදින්න නැත්තම්. ඉතින් මුඛ සෞඛ්‍යයේදී තාම වැදගත් දත් මදින්න ඕනේ බුරුසුවෙන් මේ උඩ පහළ. දැන් පේනවා ඉතින් මම මේ කරන දේ මෙහෙම බුරුසුවෙන් උඩ පහළ ඕනේ මදින්න. හරිද? උඩ පහළයි මදින්නේ. මේ අතර මදින්නේ නැහැ දත්. වැරදි. ඒක පොතේ දක්වලා තියෙනවා පෙළ පොතේ 3 පොතේ
33 පිටුවේ දත් මදින්න ඕන ආකාරය. එතකොට මෙහෙම උඩ පහළ දත් මදින්න ඕනේ. ඊළඟට කහට වගේ තියෙනවා හොඳට මදින්න ඕනේ. දැන් රැයට අනිවාර්යෙන් දත් මදලා මේ සැතපෙන්න ඕනේ හාමුදුරුවෝ. අපිත් එහෙමයි ගිහි අයත් එහෙමයි දත් මදින්න ඕනේ. නැත්නම් මේ දත් දිරා යනවා. දත් දිරා යනවා කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය මේ මත ක්‍රියා කරලා මේක ජීර්ණ වෙනවා. ජීර්ණ වෙලා මේ කුඩා සිදුරු හැදෙනවා. කුඩා සිදුරු හැදුනහම සීතල හෝ රස්නේ දැම්නහම මේ ස්නායු තියෙනවනේ ඇතුලේ ස්නායු වලට දැනෙනවා. ස්නායු වලින් තමයි මේ අපිට මේ සංඥාව ගෙනියන්නේ. එතකොට අපිට කැක්කුම හැදෙනවා. දත් කැක්කුම හැදෙන්නේ එහෙමයි. නැතු මේ පණුවෙක් ඇවිල්ලා කටේ ඉන්නව නෙමෙයි. පණුව ඇවිල්ලා මේක හිල් කරන් යනවා නෙමෙයි. අපි කන පැණි රස කෑම, චොක්ලට් ඒවැය තියෙන ද්‍රව්‍ය රාත්‍රී කාලයේදී මොකද වෙන්නේ? ඒව මගින් නැතිවෙන බැක්ටීරියා සහ මේ ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයන් නිසා එක එක අම්ල වර්ග හැදෙනවා. ඒ අම්ල වර්ග නිසා මේක කාදනය වෙනවා. මේක ජීර්ණ වෙනවා. ජීර්ණ වෙලා සිදුරු හැදෙනවා. ඒ සිදුරු ඔස්සේ සීතල හෝ රස්නේ ගියාම මේ ස්නායුවට දැනෙනවා. මේ ස්නායුව සම්බන්ධයි ස්නායු පද්ධතියට. ඉතින් ඒ හින්දා ඒ ඔස්සේ අපිට කැක්කුම ඇති වෙනවා. අපි ඒක නිසා මොකද කරන්නේ මේ පණුව නැත්තම් පණුව කෑවා කියන කොටස අපි මොකද කරන්නේ මේ සවුත් වෙච්ච කොටස හාරලා අහකලා මේක වෙනම බදාමකින් වහන. එතකොට මේක බාහිරට විවෘත වෙන එක නවතිනවා. ඕකයි වෙන්නේ. හරිද? දැන් බලන්න එහෙනම් කල්ක කුහරය තුල ස්නායු පිහිටා තියෙනවා කියන එකත් හරි නේද? ඒකත් හරි නේද? කල්ක කුහරය තුල ස්නායු පිහිටනවා කියන එකත් හරිනේ? හරි. ඊළඟට බලන්න ආහාර කැපීම හා කැඩීම චාරක දත් මගින් සිදු කෙරේලු. චාරක දත් වලින් ආහාර කැඩීම කැපීම වෙන්නේ. ඒක වැරදිනේ. ඒක වෙන්නේ කාගෙන්ද? කැපීම හා කැඩීම වෙන්නේ කාගෙන්ද? කෘද්දක වලින්. ආහාර ගැඹරීම තමයි වෙන්නේ චාරක වලින්. එහෙනම් ඒ කාරණය වැරදි. මේක වැරදි. ඒක වැරදි. ඒ හින්දා මේ ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කවුද? AB. මේකයි හරි. හරිද? ඔන්න ඔය කාරණාව තමයි අපිට උතනින් මේ කතා කරන්න පුළුවන් ඉන්නේ. අද ප්‍රශ්න 10යි අපිට කතා කරන්න පුළුවන් ඉන්නේ. ප්‍රශ්න 10 වුණත් කමක් නැහැ. මම මේට වැඩි මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එහාට යන්න. මොකද මේ ප්‍රශ්න 10 වුණත් මම විස්තර කරලා ගොඩක් කතා කරා. ඊළඟට මේකේ මේ තව මම බලාපොරොත්තු වෙනවා මේ පොඩ්ඩක් මේවැය තියෙන මේ විස්තර ටිකක් කියලා දෙන්න. අපි ප්‍රශ්න 10 වුණාට කමන්නේ කතා කරේ. මොකද මේ ස්ලයිඩ් ටික තියෙන කාරණා ටිකුත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. COVID-19 ගැන මම ඉස්සෙල්ලා කිව්වා. ඩෙන්ගු ගැනත් කිව්වා. මේකත් පොඩ්ඩක් මතක තියාගන්න මේ නව ඉන්ෆ්ලුවෙන්සා කියන එක මේක සූකරුණ කියලා පොතේ තියෙනවා මේ 4 පෙළ පොතේ ස්වයින් ෆ්ලූ කියලා. ඒ පොඩ්ඩක් ඒ සටහනත් කියව ගන්න. හැබැයි ඉතින් මේවා කෙටි ප්‍රශ්න වල තමයි මේ අවස්ථාවේ නම් අහන්නේ. ගොඩක් පැතිරලා යන රෝගයක් නෙමෙයිනේ. ඒ හින්දා ඊළඟට මේ ආහාර පිළිබඳ පෝෂදායී ආහාර පිරමීඩය යටතේ ওই ආහාර පිඟානක් මේ දක්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය බත් ආහාර පිටිය කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද කියලා. දැන් මේ අපි පිෂ්ඨ සහිත ආහාර මේ වගේ ප්‍රමාණයක් පිඟානක් ගත්තොත් වැඩිපුර ගන්න ඕනේ ඒවා. ඊළඟට එළවලු පළතුරු ගන්න ඕනේ ප්‍රමාණය තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට මස් මාළු කිරි බිත්තර කොච්චර ගන්න ඕනේ. තෙල් සහිත ඒවා කුඩාම ප්‍රමාණයක් ගන්න ඕනේ. ආහාර පිරමීඩයේ උඩට යන්න කුඩා වෙනවනේ. ඒතර ඔන්න ඔය කාරණා ටික. ඔච්චර තමයි අපි අද කතා කරන්න වෙන්නේ. දැන් පහමාර නිසා මම එක වෙලාවකත් වැඩිපුර වෙලාවක් ගන්න නැහැ. 1 මිනිත්තුවක්වත්. මොකද පැයට වැඩිය පාන්දර කතා කරන්නේ ප්‍රශ්න මම ගොඩක් විස්තර කරපු හින්දා වෙලා ගියේ. නමුත් ඒක හැමෝටම පාඩුවක් වෙන්නේ නැහැ ප්‍රශ්න 10 වුණාට. අපි ඊටකොට ඊළඟ සුමානේ ප්‍රශ්න ඉතුරු ටිකට කතා කරනවා. ඉතුරු ටික කවුරු හරි මැසේජ් එකක් දාලා තියෙනවා මොකද දන්නේ නැහැ බලමු. නෑ පරණ එකක් ඒක හරි. එතකොට අද පිරිවෙන්න ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩයි නේද? ඔව් ආයෙත් ඇවිල්ලා නෑ වීඩියෝ එක බලයිනේ. එතකොට බලන්න මේ ওই කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. අපි මෙතනින් පාඩම නතර කරමු. එතකොට මේකේ දව අහන්න මොන හරි කාරණා තියෙනවද හාමුදුරන්ට? පැහැදිලි නේද? සර් චුට්ට මතක් කරන්න කිව්වේ සර් මොකද්ද මේ අර හාමුදුරුව අහපු එකනේ? එවන්න කියන එකද? ඔව් මම ඒක දැන් බලලා දාන්න පොඩ්ඩක් කොහොම ඉන්න බලන්න එහෙනම්. මේ අපේ අනිත් හාමුදුරුවෝ නම් ගියාට ගැටලුවක් නැහැ. මේ එළියට මම මේ හාමුදුරුවෝ ඉන්නවා නම් හිටියට ගැටලුවක් නැහැ. මම පොඩ්ඩක් බලන්න. මොකද පෙන් එකකින් අරගෙන මේ මං හාමුදුරුවෝට මේ WhatsApp group එකට දානවා. හාමුදුරුවෝ ඔක්කොම එළියට යන කමක් නැහැ. මම දැන් මෙහෙම ඉඳලා ඒක හොයලා මේ WhatsApp group එකට දාන්නම්. එතකොට WhatsApp එකෙන් ගත්ත හැකිනේ නැති අයටත්. රෙකෝඩින් රෙකෝඩින් අහක් කරන්න. ඔව් රෙකෝඩින් අහක් කරන්නකෝ. එතකොට හරි. එහෙනම් ආයිබෝවන් මේ අපි පාඩම මෙතනින් ඉවර කරනවා. මං හාමුදුරුවන්ට මේ WhatsApp group එකට දාන්න අතතුරු ටික. හරි නේද එහෙනම්? හරි සර්. ඔව් මම WhatsApp
මොකද්ද? ලියුමස අර මේ ආව කිව්වේ මේ සෙමිනාර් වලට. හරි. ඒකත් මම දාන්නම්. හරි. ඒකත් WhatsApp වල දැන් දාන්නම්. තව පොඩ්ඩකින් බලන්න. එහෙනම් අපි පාඩම මෙතනින් අද නතර කරමු. සවුදා මේ අඟහරුවාදා උදේ 10 වෙනි පාඩම කතා කරනවා. ප්‍රතිශක්තිකරණ පාඩම. ආම්දුරු සම්බන්ධ වෙන්න. ඒකට මේ අඟහරුවාදා උදේ පාඩම තව මට හදාගන්න බැරිවිය. දැන් 10 වෙනිදා උදේ පාඩම කතා කරනවා. මේකට සම්බන්ධ වෙන්න ප්‍රතිශක්තිකරණ පාඩම. ඒකත් ඉතා වැදගත් පාඩමක්. ඒක කතා කරනවා. ඒකට සම්බන්ධ වෙන්න. අදට පාඩමක් මෙතනින් නතර කරනවා. ඊළඟ සුමානේ අපි ආයි සෙන්සුරාදා හම්බ වෙමු ඉරිදා දවස් දෙකේදී. මම අර තොරතුරු ටික දැන් එවන්නම්. සුබෝධ පිරිවෙන අපි එහෙනම් මේකේ රෙකෝඩින් නතර කරමු හාමුදුරනේ නේද? ගිහිල්ලාද නෑ නේ ඉන්නවනේ. ඔව් නෑ ඉන්නවා නේද? මම හිතන්නේ කතා කරේ නෑ ඒගොල්ලෝ. හරි මේ මෙතනින් එහෙනම් පාඩම නතර කරන්න මම අර තොරතුරු ටික දැන් තව පොඩ්ඩකින් එවන්නම්. බලන්න හාමුදුරනේ. හරි? එන්න මෙතන නතර කරනවා මේ අපි පාඩම ඊළඟ දවසේ ආපහු හම්බෙමු ලබන අඟහරුවාදා උදේත් ඉරිදා සෙන්සුරාදා හවසත් ඉරිදා උදේත් හරි එහෙනම් මම මෙතනින් ලීව් වෙනවා හරි තෙරුවන් සරණයි